ඔයගොල්ලෝ එකතු වෙලා ඉන්නේ බයෝමැප් සීරීස් එකත් එක්ක. දැන් ඔයගොල්ලන් දන්නවා අපි හැම සතියකම ලෝකේ විවිධාකාර චරිත ගැන කතා කරනවා. ඉතින් ඔයගොල්ලන්ට අපේ elearning.lk channel එක subscribe කරාම ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවනි අපි ඉස්සරහට තව ගොඩක් කරන්න බලාපොරොත්තු වෙමින් ඉන්නවා. ඒව ගැන ඔයගොල්ලන්ට අප්ඩේට්ස් ගන්න පුළුවනි. ඒ වගේම පරණ වීඩියෝස් උත් බලන්න පුළුවන්. පරණ වීඩියෝස් බැලුවොත් ඔයගොල්ලන්ට පෙනෙයි අපි වැඩි කතා කරලා නැහැ සාහිත්‍යකාරයෝ ගැන. ඉතින් අපි අද හිතුවා සාහිත්‍යවේදියෙක් ගැන. එහෙම නැත්නම් සාහිත්‍යයට වඩා වැදගත් වෙච්ච අයෙක් ගැන කතා කරන්න. හැබැයි අනිවාර්යයෙන්ම දේශපාලනයටත් සම්බන්ධයි. අනිවාර්යයෙන්ම දේශපාලනයට සම්බන්ධයි කියලා කියන්නේ ඔහුගේ නිර්මාණයන් ගොඩක් දේශපාලනික නිසා. සෝවියට් දේශය විවේචනය කරපු සෝවියට් ලේඛකයන් අතුරින් ලෝකේ වැඩියෙන්ම ප්‍රසිද්ධ වෙච්ච ලේඛකයා විදිහට හඳුන්වා ගන්න පුළුවන් චරිතය තමයි මම හිතන්නේ අලෙක්සැන්ඩර් සොල්ෂෙනිත්සින්. ඉතින් සොල්ෂෙනිත්සින් ගැන තමයි අපි කතා කරන්නේ. සොල්ෂෙනිත්සින් ගැන කතා කරන්න විශේෂ වශයෙන් ඇත්තට මේ චරිතය මතක් වෙන්න හේතු උනේ මෑතකදී ලංකාවේ ඔහුගේ කෘතියක් පරිවර්තනය වුණා in the first circle කියලා කියන ඒ ඉංග්‍රීසියෙන් ඒ නම තමයි ඒ කෘතියට කියන්නේ. ඒ කෘතිය සිංහලයට පරිවර්තනය වෙලා එය සම්මානයට පාත්‍ර වුණා. ඒ නිසා තමයි මේ එය පරිවර්තනය කරේ ප්‍රවීණ සාහිත්‍යදරයෙක් වෙන W. අබේසිංහ මහත්තයා. ඉතින් ඒ කෘතියත් එක්ක මට මේ සොල්ෂෙනිත්සින් කියන චරිතය ආපහු මතකයට නැගුණා. ඒ නිසා තමයි සොල්ෂෙනිත්සින් ගැන කතා කරන්න කල්පනා කරේ. සොල්ෂෙනිත්සින් උපදින්නේ 1918 දෙසැම්බර් මාසේ 11 වෙනිදා. ඒ කියන්නේ රුසියාවේ ඉතිහාසයේ ගොඩක් විපර්යාස සිද්ධ වෙච්ච කාලෙක. දකුණු දිග රුසියාවේ ස්ටාව්රෝපෝල් ඒ ප්‍රදේශයට කිට්ටුව තමයි ඔහු උපදින්නේ. ඔහුගේ පියා ඇත්ත වශයෙන්ම මේ දුප්පත් පවුලක ඉපදිලා සෝත්සාහයෙන් දියුණු වෙච්ච යම්කිසි ඉඩකඩම් ප්‍රමාණයක් ඔහුට තිබ්බා. ඔහු ඒ ඉඩකඩම් ඇත්තටම තමන්ගේ උත්සාහයෙන් ගොඩනගාගෙන හරි හම්බ කරගත්තු දේවල්. සොල්ෂෙනිත්සින් උපදින්න කලින් ඔහුගේ පියා මරණයට පත් වෙන අනතුරකින්. ඉතින් සොල්ෂෙනිත්සින්ගේ මව තමයි ඔහුව රැක බලාගන්නේ. කොහොම හරි මේ කාලේ සෝවියට් පාලනය නිර්මාණය වෙන කාලේ සිවිල් යුද්ධයෙන් පස්සේ 1920 ගණන් වෙනකොට සෝවියට් දේශය ස්ථාපිත වෙලා සෝවියට් පාලනය නිර්මාණය වෙන කාලේ ස්ටාලින්ගේ පාලනයේ මුල් කාලේ. එතකොට සමූහ ගොවිපළවල් නිර්මාණය වෙන්න පටන් ගන්න කාලේ. ওই කාලේ සොල්ෂෙනිත්සින්ලගේ පවුලේ ඉඩකඩම් ගොඩක් නැති වෙනවා. ඒ වගේම ඔහුගේ පවුලේ අයට සිද්ධ වෙනවා. මොකද ඔහුගේ පියා හමුදාවේ සේවය කරලා තියෙන අධිරාජ සමයේ. ඒ අතීතය සෝවියට් පාලකයන්ගෙන් හංගන්න උන්ට සිද්ධ වුණා කියලා සඳහන් වෙනවා. කොහොම හරි සොල්ෂෙනිත්සින් අධ්‍යාපනය ලබනවා රස්ටෝෆ් සරසවියෙන් සහ ඒ වගේම ඔහු මොස්කව් වල දර්ශනවේදී ආයතනයෙන් අර කියන්නේ තැපැල් මගින් ඉගෙන ගන්න ඒ ඔහු දර්ශනවේදයත් හදාරනවා. ඒ අනුව ඔහු දර්ශනය පැත්තට යොමු වෙනවා. සොල්ෂෙනිත්සින් හැබැයි ඔහුගේ තරුණ කාලේ ඔහුගේ තියෙනවා එක්තරා අදහසක් ඓතිහාසික නවකතා ලිවීම පිළිබඳව. ඔහුගේ හිතේ හැමදාම තිබිච්ච දෙයක් කියලා සඳහන් වෙනවා විශේෂයෙන්ම තරුණ කාලේ. ඔහු පස්සේ කාලයක නිර්මාණය කරපු ප්‍රධාන කෘතීන් දෙකක් තිබෙනවා. ඔහුගේ සඳහා වස්තු බීජයන් නිර්මාණය වුණේ ඒ කාලේ කියලා තමයි සඳහන් වෙන්නේ. එකක් තමයි අගෝස්තු 1914 කියන නවකතාව. අනික තමයි රතු රෝද එහෙම නැත්නම් රෙඩ් වීල්ස් කියලා කියන නවකතාව. අගෝස්තු 1914 පාදක වෙන්නේ පළවෙනි ලෝක යුද්ධය පටන් ගැනීම සහ ඒ ආනුසංගික කාරණා එක්ක. එතකොට රෙඩ් වීල්ස් කියන එක විප්ලවය සම්බන්ධයෙන්. ඉතින් මේ වගේ කෘතීන් ගැන අදහස ඔහුගේ ඔළුවේ ඒ කාලේ ඉඳලම තරුණ කාලේ ඉඳලම තිබිලා තියෙනවා. හැබැයි දැන් සොල්ෂෙනිත්සින් ඒ කාලේ සාමාන්‍යයෙන් සෝවියට් ක්‍රමයට එක්ක අනුගත වෙලා ජීවත් වෙච්ච පුද්ගලයෙක්. ඔහු සෝවියට් ක්‍රමයට විරුද්ධව යන්න උත්සාහ කරන කෙනෙක් නෙමෙයි. දෙවන ලෝක යුද්ධයේ කාලේ 1940 ගණන් වල මුල් කාලේ ඔහු රතු හමුදාවට බැඳිලා රතු හමුදාව වෙනුවෙන් සේවය කරලා ඒ සඳහා පදක්කම් පවා ලබාගත්තු කෙනෙක්. ඔහු වෙනස් වෙන්න පටන් ගන්න 1945 අවුරුද්ද පටන් ගන්න කාලේ වගේ වෙනකොට. ඒකට එක හේතුවක් බවට පත් වෙන්නේ ජර්මන් ප්‍රදේශ කරා සෝවියට් හමුදා ගමන් කරද්දී ජර්මානුවන්ට සෝවියට් හමුදා වලින් සිද්ධ වෙච්ච අකටයුතුකම් අපරාධයන් දැකලා ඒ ගැන ඇතිවෙච්ච කලකිරීම කියලා තමයි සඳහන් වෙන්නේ. සමහර සෝවියට් ලේඛකයෝ ඉන්න ওই කාලේ මේ දේවල් දැකලා ඊටාත්ම කම්පාවට පත් වෙච්ච අය. සෝවියට් ආණ්ඩුවට විරුද්ධව කටයුතු කරපු සමහර ලේඛකයෝ ඔවුන්ගේ ඒ ආණ්ඩුවට තිබ්බ විරෝධය මතුවෙන්නේ එතනින්. 45 අවුරුදු පෙබරවාරි වල විතර
සොල්ෂෙනිත්සින් ලිපියක් ලියලා තියෙනවා ඔහුගේ මිත්‍රයෙක්ට. එහිදී ඔහු ස්ටාලින්ව විවේචනය කරනවා. මේක හමුදා බුද්ධ්‍යංශ වලට අහු වෙනවා. ඉතින් ඒ කාලේ තිබ්බ ක්‍රමය එහෙම තමයි. ඒ කියන්නේ බුද්ධ්‍යංශ හැම වෙලාවෙම අවධානයෙන් ඉන්නවා මේ පුද්ගලයෝ ගැන. ඒ අනුව මේ කාරණේ අහු වුණාට පස්සේ ඔහුව අත්අඩංගුවට අරගෙන ඉවර වෙලා සොල්ෂෙනිත්සින්ව ඊට පස්සේ අවුරුදු 8කට වැඩ කඳවුරු වලට යවනවා. ගුලාග් කියලා කියන්නේ ගුලාග්ස් වලට යවනවා. එතකොට මේ ගුලාග්ස් වල ඔහුගේ ජීවිත අත්දැකීම් ඔහු පාදක කරගන්නවා සමහර පස්සේ කාලෙක ඔහු ලියපු සමහර කෘතීන් වලට. ඉතින් අර ඔහුගේ ඓතිහාසික කෘති ලියන ආසාව වෙනුවට ඔහු පස්සේ කාලෙක මුලින්ම ඇත්තටම ලේඛන කලාවට බහින්නේ සහ බොහොම ජනප්‍රිය බවට පත් වෙන්නේ ඔහු පස්සේ කාලෙක ඔහුගේ ওই ගුලාග් වල ඔහුගේ ජීවිත අනුසාරයෙන් ලියපු ලේඛන වලින්. 1953 දී ඔහුගේ අර අවුරුදු 8 වැඩ කඳවුරු කාලේ ඉවර වුණාට පස්සේ ඔහුව අභ්‍යන්තර පිටුවහල් කිරීමකට ලක් වෙනවා. ඒ කියන්නේ ඔහුව ඈත පළාතකට පිටුවහල් කරනවා සෝවියට් දේශය ඇතුළෙම. ওই විදිහට ඔහු අවුරුදු 3ක් විතර එහි කල් ගත කරනවා. ඒ ඉන්නකොට ඔහුට පිළිකාවක මූලික අවස්ථාව ඇති වෙනවා. ඊයින් පස්සේ ඔහු ඒ සඳහා ප්‍රතිකාර ලබනවා. ඒ අත්දැකීම ඔහු පස්සේ කාලෙක පිළිකා වාට්ටුව කියන කෘතියට යොදා ගන්නවා. 1956 අවුරුද්ද වෙනකොට සෝවියට් දේශය වෙනස් වෙන්න පටන් අරගෙන ස්ටාලින් මිය ගිහිල්ලා ක්‍රුෂ්චොව් බලයට ඇවිල්ලා ඔහු ස්ටාලින්ට විරුද්ධව අර 20 වෙනි පක්ෂ සම්මේලනයේදී කරන රහස් කතාවෙන් පස්සේ ස්ටාලින් වාදයට විරුද්ධව කටයුතු කරන්න පටන් ගන්නකොට සෝවියට් සමාජය යම් ප්‍රමාණයකට ලිබරල් කරන්න කටයුතු කරගෙන යනකොට සොල්ෂෙනිත්සින් නිදහස් වෙලා ඒ කියන්නේ ඔහුගේ අර අභ්‍යන්තරික පිටුවහලෙන් ඔහුව නිදහස් කරලා ඔහු එනවා ආපහු සමාජයට. එයින් අනතුරුව 1962 දී තමයි ඔහු හුඟක්ම ජනප්‍රිය වෙන්නේ පළවෙනි වතාවට ලේඛකයෙක් විදිහට. නෝවි මීර් කියන සංග්‍රහයේ පළවෙනිම පළවෙච්ච කතාවක් ඉවාන් දෙනිසොවිච්ගේ ජීවිතයේ එක් දවසක් කියන කතාව. මේක සිංහලට පරිවර්තනය වෙලා තියෙනවා. මේ කෘතිය කතා කරන්නේ ගුලාග්ගයක ජීවත් වෙච්ච පුද්ගලයෙක්ගේ එක් දවසක ජීවිතය. ඒ ඊ타මත්ම මේ ජීවිතේ කොච්චර එකාකාරයිද කොච්චර කටුකයිද කියන එක පිළිබඳ තමයි මේ කෘතියේ සඳහන් වෙන්නේ. දැන් මේ කාලේ වෙනකොට ආණ්ඩුව වෙනස් වෙලා ක්‍රුෂ්චොව් යම්කිසි ආකාරයකට ලිබරල් කරණයක් කරගෙන යන නිසා සාහිත්‍යයට යම්කිසි ආකාරයක නිදහස් කිරීමක් සිද්ධ වෙනවා. අර සාමාන්‍යයෙන් සෝවියට් දේශයේ තිබ්බ වගේ දැඩි වාරණයකට ලක් වෙන්නේ නැහැ. දැන් ඉවාන් දෙනිසොවිච්ගේ ජීවිතයේ එක දවසක් කියන කෘතිය ඇත්තටම මේ පළ කරන්න ක්‍රුෂ්චොව්ගේ අවසරයක් ඇතුව තමයි අවස්ථාව ලැබෙන්නේ. නමුත් ඊට ටික කාලයකට පස්සේ 1964 වෙනිදි ක්‍රුෂ්චොව් බලයෙන් පහ කෙරෙනවා. ඒන අනතුරුව ආපහු සොල්ෂෙනිත්සින් වගේ අයට සීමා කිරීම සිද්ධ වෙනවා. සොල්ෂෙනිත්සින් පස්සේ කාලෙක මේ ගැන කතා කරනවා. සෝවියට් දේශයේ තිබ්බ සමාජ ක්‍රමය ගත්තම සාර්වරුන්ගේ කාලේවත් ඒ විදිහේ සාහිත්‍ය වාරණයක් සිද්ධ වුණේ නැහැ කියලා. ඒ වගේම චාරුරුන්ගේ කාලෙවත් ඒ විදිහේ දැන් දේශපාලන හිතකරුවන්ට සැලකීම ගත්තම චාරුරුන්ගේ කාලේ ඇත්තටම සාපේක්ෂව ගත්තම දැන් ඔය ලෙනින් ස්ටාලින් ඒ වගේ පිටුවහල් වෙලා හිටපු අය එහෙම විශේෂ කරදරයකින් තොරව ජීවත් වෙනවා. නමුත් මේ සෝවියට් කාලේ හැම කෙනෙක්වම යවුවේ වැඩ කඳවුරු වලට. චාර්ලගේ කාලේ ඒ වගේ දේවල් සිද්ධ නොවුණා නෙවෙයි. නමුත් ප්‍රමාණය ගත්තම සෝවියට් කාලේ විදිහට වැඩ කඳවුරු වලට යවපු සංඛ්‍යාව අති විශාලයි. ඒ වගේම උන්ට සලකපු විදිහත් සාපේක්ෂව ගත්තම වෙනස්. ඒ වගේ කාරණා ගැන සොල්ෂෙනිත්සින් විවිධ අවස්ථාවල වල අදහස් පළ කරලා තියෙනවා.
ඉතින් 1964න් පස්සේ සෝල්ෂෙනිත්සින්ගේ සාහිත්‍ය කටයුතු වලට බාධා සිද්ධ වෙන්න පටන් ගන්නවා. KGB එකෙන් එක අවස්ථාවක ඔහුගේ අත්පිටපත් අරගෙන යනවා. ඇත්තටම ඔය ෆස්ට් සර්කල් කියන කෘතිය මුල් කවය කියලා සිංහලයට නගලා තියෙන ෆස්ට් සර්කල් කියන කෘතියේ අත්පිටපතකුත් උන් අරගෙන යනවා. මේ කාලේ සෝල්ෂෙනිත්සින් ඉතින් ඔහුගේ සාහිත්‍ය කටයුතු ඔහු රහසිගතව කරන ඔහුගේ විවිධාකාර මිත්‍රයෝ ගාවට ගිහිල්ලා ඒ මිත්‍රයෝ හම්බ වෙන්න ගියාම ඔහු ඒ මිත්‍රයන්ගේ ගෙවල් වලට වෙලා ටික ටික ලියනවා. එතකොට ඔහු මේ දවස්වල ලොකු වැඩක් කරගෙන ගියා 1950 ගණන් වල අන්තිම කාලේ විතර ඉඳලා 1960 ගණන් වල අන්තිම කාලේ විතර වෙනකන්. ඒක තමයි ගුලාග් ආකිපෙලගෝ කියන කෘතිය. ඔය රුසියාවේ තිබ්බ ගුලාග් සිස්ටම් එක ගැන ලියවෙච්ච කෘතියක්. මේ කෘතියත් ඔහු ලිව්වේ තැන් වල ඉඳිමින් යාළුවන්ගේ ගෙවල් වල ටික එහෙම තමයි ඔහු කටයුතු කරේ. ඔහුගේ අත්පිටපතේ තැන් කීපයක ඒ අත්පිටපත සුරක්ෂිතකරණය කිරීම සඳහා තිබුණා කියලා සඳහන් වෙනවා. ඉතින් 1964න් පස්සේ ඔහු දිගටම ඔහුගේ සාහිත්‍ය කටයුතු කරගෙන යනකොට 1970 ගණන් වලට එළඹෙනකොට එක්තරා අවස්ථාවක ඔහු තීරණය කරනවා මේ ගුලාග් ආකිපෙලගෝ කියන කෘතිය එළියට දාන්න. මේ වෙනකොට ඔහු අර ඔහුගේ ඓතිහාසික කෘතීන් නිර්මාණය කිරීමේ සීනය පටන් අරගෙන තිබ්බේ. 1914 අගෝස්තු කියන කෘතිය ඔහු පළවෙනියෙන්ම එළියට දාලා තිබේ. නමුත් සෝවියට් දේශයේදී ඒකේ සම්පූර්ණ පිටපත වාරණයකින් තොරව ඔහුට කරන්න පුළුවන් වෙන්නේ නැහැ. ඉතින් ඔහුගේ ගොඩක් කෘතීන් වලට මේ ප්‍රශ්නේ බලපාන 1963න් පස්සේ 62 63 කාලේ තමයි ඔහු නිදහසේ ලියන්නේ. කොහොම හරි ගුලාග් ආකිපෙලගෝ කියන කෘතිය රුසියාවේ පළ කරන්න බැහැ කියන එක තේරුම් ගත්තට පස්සේ 1973 අවුරුද්දේදී එය පළවෙනි ප්‍රංශෙදී. දැන් ගුලාග් සිස්ටම් එක ගැන බටහිර රටවල් දැනගෙන නොසිටියා නෙවෙයි, ඊට කලිනුත් දැනගෙන හිටියා. ඊට කලිනුත් ඒ පිළිබඳ කෘතීන් නිර්මාණය වෙලා තියෙනවා. මේ සිස්ටම් එකේ හරහා ගියපු ඊට පස්සේ ජීවිතේ බේරගත්තු සමහර අය ලියලා තියෙනවා. නමුත් ගුලාග් ආකිපෙලගෝ කියන මේ කෘතිය විශාල කම්පනයක් ඇති කරා බටහිර රටවල් වල. ඉතාමත්ම වේගයෙන් භාෂා ගණනාවකට මෙය පරිවර්තනය වුණා. නමුත් මේකේ අතුරුඵලයක් විදිහට සෝල්ෂෙනිත්සින්ව සෝවියට් දේශය විසින් පුරවැසිභාවයත් අහෝසි කරලා පිටුහල් කරනවා. ඔහු බටහිර ජර්මනියට යවනවා. ඊට පස්සේ ඔහු 1966 දී ඇමරිකාවට යනවා ජීවත් වෙන්න. හැබැයි ඔහු කවදාවත් ඒ රටවල් වල පුරවැසිභාවය ලබා ගන්නේ නැහැ. සෝල්ෂෙනිත්සින්ගේ නිර්මාණ හේතු කොටගෙන ඔහුට 1970 දී නොබෙල් සම්මානය හම්බ වෙනවා සාහිත්‍ය සඳහා. නමුත් ඒ අවස්ථාවේදී ඔහු සෝවියට් දේශය අතහැරලා ආපහු එන්නේ නැහැ. ස්වීඩනයට එන්නේ නැහැ ඒ තෑග්ග ලබා ගන්න. මොකද ඔහු සැක කරනවා ඔහුට ස්වීඩනයට ගියොත් ඔහුට ආපහු එන්න දෙන එකක් නැහැ කියලා. ඒ අනුව ඔහු සෝවියට් දේශයේ රැඳෙනවා. ඔහු 70 දී ඒ තෑග්ග ගන්නෙ නැහැ. ඔහු ඒ තෑග්ග බාර ගන්න 1974 දී තමයි ඔහු සෝවියට් දේශයෙන් පිටමං කරාට පස්සේ තමයි ඔහු ස්වීඩනයට යන්නේ. ඊට පස්සේ සෝල්ෂෙනිත්සින් ඉතින් බටහිර රටවල් වල ජීවත් වෙමින් ඔහුගේ ලේඛන කලාවන්හි නිරත වෙනවා දිගටම. ඔහුගේ සමහර කෘතීන් අර වාරණයට ලක් වෙච්ච කෘතීන් ඊට පස්සේ එළියට දානවා. දැන් ඔහු දර්ශනවාදය ගැන උනන්දුවක් තිබුණා. ඒ වගේම ඔහු රුසියානු ඕර්තොඩොක්ස් ධර්මය ගැන ඊළඟට ඒ රුසියාවේ ඉතිහාසය ගැන එහෙම උනන්දුවක් තිබුණා. ඉතින් ඔහුගේ නිර්මාණවල ඒ කාරණාව තමයි සටහන් වෙන්නේ. ඔහුගේ නිර්මාණ හින්දා පස්සේ කාලෙක ඔහුට එක්තරා විදිහකට රුසියානු ජාතිකවාදියෙක් කියලා සමහර අය ලේබල් ගහනවා. ඊළඟට යුදෙව් විරෝධියෙක් කියලා යම් අය ලේබල් ගහනවා. විශේෂයෙන්ම ඔහුගේ 1914 අගෝස්තු කියන කෘතියේ සඳහන් වෙච්ච කරුණු සමහරක්, විශේෂයෙන්ම ස්තලිපින් කියන අග්‍රාමාත්‍යවරයා සම්බන්ධව සඳහන් වෙච්ච කරුණු ඔහු වෙන තැන්වල කියපු යම් දේවල්, විශේෂයෙන්ම ස්තලිපින් ගැන. ස්තලිපින් කියන්නේ 20 වෙනි සියවසේ හිටපු විශිෂ්ටතම රුසියානු රාජතාන්ත්‍රිකයා විදිහට ඔහු හඳුන්වනවා. ඒ වගේ කාරණාත් එක්ක මේ මොකද ස්තලිපින්ගේ ඝාතනය පිළිබඳ කාරණය ඒවත් එක්ක යුදෙව් විරෝධය නිර්මාණය වෙනවා. මොකද යුදෙව් එක් තමයි ඔහු ඝාතනය කරන්නේ. ඒ පසුබිමත් එක්ක මේ නිර්මාණය වෙන කාරණාත් එක්ක ඔහුට විවිධාකාර චෝදනා පස්සේ කාලෙක නිර්මාණය වෙනවා. ඔහු රුසියානු ජාතිකවාදියෙක් විදිහට ඔහුට චෝදනා එල්ල වෙන්නේ ඔහු පස්සේ කාලෙක ජනාධිපති පුතින් එක්ක තිබ්බ සම්බන්ධකම් ගැන සඳහන් කරමින්. ඔහු සෝල්ෂෙනිත්සින් 1990 දී ගෝර්බචොෆ්ගේ පෙරස්ත්‍රොයිකා කාලේ ආපහු ඔහුට ඔහුගේ පුරවැසිකම ලබා දෙනවා. නමුත් ඔහු කියනවා මගේ පොත් රුසියාවේ පළ වුණාට පස්සේ තමයි මම රුසියාවට ආපහු එන්නේ කියලා.
පස්සේ ඔහු 1994 දී තමයි ආපහු රුසියාවට එන්නේ. ඉතින් ගෝර්බචොව්ගේ පෙරස්ත්‍රෝයිකාව කාලේ සාහිත්‍ය වෙනස් වුණා. ඇත්තටම සෝල්ෂෙනිත්සින්ගේ නිර්මාණ වලටත් වඩා වෙනත් 1987 විතර ඉඳලා රුසියාවේ යම් වෙනස්කම් සිද්ධ වුණා. විශේෂයෙන්ම තවත් එක ලේඛකයෙක් තමයි ඒ කාලේ ජනප්‍රිය වෙච්ච අර්බාත් දරුවෝ කෘතිය ලියපු අනතෝලි රිබාකෝව්. ඉතින් අර්බාත් දරුවෝ පොත 1987 දී රුසියාවේ පළවීමත් එක්ක සෝවියට් දේශයේ පළවීමත් එක්ක සාහිත්‍යයේ යම්කිසි ආකාරයක ලිබරල් කරණයක් ඊට පස්සේ සිද්ධ වෙනවා ගෝර්බචොව්ගේ කාලේ. ඉතින් ගෝර්බචොව් ගැනත් අපි වීඩියෝ එකක් කරලා තියෙනවා අපේ සීරීස් එකේ. ඕගොල්ලන්ට ඒක බලන්න පුළුවනි. ගෝර්බචොව් සෝවියට් දේශයේ බිඳ වැට්ටුවාද නැද්ද කියන එක ගැන අපි කතා කරනවා එතෙන්දී. කොහොම හරි 94 දී සෝල්ෂෙනිත්සින් ආපහු රුසියාවට ඇවිල්ලා ඔහු ඊට පස්සේ 2008 දී ඔහු මරණයටපත් වෙන්නේ. ඒ කාලේ ඔහු අවුරුදු 14ක් ඔහු රුසියාවේ ජීවත් වෙනවා. ඉතින් ඒ කාලේ යෙල්ත්සින්ගේ විදේශ ප්‍රතිපත්තිය ඔහු බොහොම බරපතල විදිහට විවේචනය කරනවා යම් අවස්ථාවල් වල. මොකද 94 දී සෝල්ෂෙනිත්සින් රුසියාවට එනකොට සෝවියට් දේශය බිඳ වැටිලා ඒ වෙනකොට රුසියාවේ තිබුණේ ටිකක් බටහිර ලැබි තත්ත්වයක්. නමුත් ඒක ඉවර වෙනවා ඊට අවුරුදු කිහිපයක් ගත වෙද්දී. ඉතින් ඊට පස්සේ පුටින් බලයටපත් වුණාට පස්සේ යම්කිසි වෙනස් වීමක් සිද්ධ වෙනවා. ඒ වෙනස් වීම තුළ රුසියාව යම්කිසි ආකාරයකට ඉහළ තැනකට ගේන්න පුටින් කරන උත්සාහයන් පිළිබඳ සෝල්ෂෙනිත්සින් ප්‍රශංසා කරනවා. හැබැයි සෝල්ෂෙනිත්සින් පුටින්ට එය කරන්න පුළුවන් වෙයිද බැරි වෙයිද කියන එක පිළිබඳ හිටියේ අවිනිශ්චිතභාවයකින් ඔහු තරම්ම විශ්වාස කරේ නැහැ කියලා තමයි සඳහන් වෙන්නේ. පුටින්ට පුළුවන් වෙයි කියලා රුසියාව හුඟක් ඉහළට නග ගන්නා පහු. නමුත් ඒ පුටින්ගේ උත්සාහයන් සෝල්ෂෙනිත්සින් විසින් ප්‍රශංසාවට ලක් වෙනවා. ඔය කාරණාවත් එක්ක තමයි ඔහු ඔය ජාතිකවාදී කියන ආදී වශයෙන් ඔහුට යම් ලේබල් වදින්නේ. ඉතින් සෝල්ෂෙනිත්සින් කියන්නේ ඔහු අවුරුදු ගාණක් ඇමරිකාවෙන් ජීවත් වුණා. ඊපස්සේ ඔහු රුසියාවෙන් ජීවත් වුණා. සෝවියට් දේශයෙන් ජීවත් වුණා. ඒ අත්දැකීම් එක්ක ඔහුගේ භාර්යාව පස්සේ කාලෙක කියපු කාරණයක් තමයි ඇමරිකාව සම්පූර්ණයෙන්ම විශ්වාස කරන්න කියන තැන සෝල්ෂෙනිත්සින් කවදාවත් හිටියේ නැහැ කියන එක. ඉතින් ඒ අනුව ඇත්තටම අන්තිමට ගත්තම ඔහු ඊට වඩා වෙනස් තැනක හිටපු කෙනෙක් විදිහට සලකන්න පුළුවන්. ඒකින්ද අර සෝවියට් දේශයට විරුද්ධ වුණා කියන කාරණේ මත ඔහු ඇමරිකන් ලැබි ඇමරිකන් ගැති ඒ වගේ කෙනෙක් කියලා හඳුන්වන්න අමාරුයි. ඒක වැරදි. ඊට වඩා සෝල්ෂෙනිත්සින් කියන්නේ වෙනස් චරිතයක්. ඉතින් සෝල්ෂෙනිත්සින් වගේ ලේඛකයෝ ලියපු දේවල් කියවන එක වටිනවා. මොකද සෝවියට් දේශය ගැන අපි දන්නවා එක්තරා විදිහක යම් දෘෂ්ටි කෝණයන් තිබෙනවා. නමුත් අපි හුඟක් වෙලාවට අමතක කරන දේ තමයි විශේෂයෙන්ම සෝවියට් සාහිත්‍ය ගැන කතා කරනකොට සෝවියට් සාහිත්‍යයේ ඉතාමත්ම හොඳ නිර්මාණයන් තිබෙනවා. ඒ ගැන කිසි විවාදයක් නැහැ. හැබැයි සෝවියට් සාහිත්‍ය ගැන කතා කරනකොට අපි අමතක කරන දෙයක් තමයි සෝවියට් දේශය තුල අවුරුදු 60 ගානක විතර ඉතිහාසයක් තුල වැඩි කාලයක් සාහිත්‍ය නිර්මාණයන් සිද්ධ වුණේ දැඩි වාරණයක් යටතේ කියන එක. ඒ කාරණේ සමහර ලාවට සෝවියට් සාහිත්‍යය ගැන කතා කරනකොට අපි සහ මුලින්ම අමතක කරන දෙයක්. ඉතින් සෝවියට් දේශයට තියෙන ගෞරවය මේ විදිහටම තියාගන්නා ගමන් සෝල්ෂෙනිත්සින් වගේ අයගේ නිර්මාණයන් කියවීම වටිනවා. මොකද හැම කතාවකම දෙපැත්තක් තියෙනවා. ඒක සෝල්ෂෙනිත්සින් වගේ අය බොහොම පැහැදිලිව අපට මතක් කරලා දෙනවා. අපිත් එක්ක එකතු වුණාට බොහොම ස්තුතියි. අපි මේ වගේ වීඩියෝස් දිගටම කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ නිසා elearning.lk YouTube channel එක subscribe කරන්න. ඒ වගේම Facebook page එක like කරන්න. Facebook page එකේ link එක ඔයගොල්ලන්ට description එකෙන් බලා ගන්න පුළුවන්.